සුබ දවසක් වේවා සියලු දෙනාට. අයබෝවන්. ඔයගොල්ලෝ දරදරිය සියලු දෙනා මම මගේ සිසිර ඇකඩමියට මම ඊටමත්ම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම දැන් අද පාඩම මම පටන් ගන්න සූදානම ඔයගොල්ලෝ මේ කරන දේවල් සටහන් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට පසුව ඒවා නැවත බලා ගන්නත් පුළුවන්. අද දවසේ මම බීජීය ප්‍රකාශන පිළිබඳව ඔයගොල්ලොත් එක්කලා කතා කරන්න යන්නේ. මේක අලුත් දෙයක් නේ ඔයගොල්ලන්ට නේද? ඒත් මොකද්ද මේ බීජීය ප්‍රකාශනයක් කියන්නේ? ඉස්සෙල්ලාම අපි බලමු මේ බීජීය ප්‍රකාශනයක් ගොඩනගන හැටි. හිතන්න දැන් මෙහෙම. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ 10 වසරේ ළමයි ප්‍රමාණය ඇහුවොත් දන්නවද කියන්නේ? නෑ නේද? එතකොට දන්නේ නෑනේ. අන්න ඒ වගේ දන්නේ නැති එකකට අපිට පුළුවන් මේ ගණිතයේදී ඉංග්‍රීසි හෝඩියේ මොනවා හරි අකුරක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ මේ 10 වසරේ ඉන්න ළමයි ප්‍රමාණය x කියලා ගන්නවා. එහෙම නැත්නම් සිම්පල් a කියලා ගන්නවා. මෙන්න මේ විදිහට මේ ඉංග්‍රීසි හෝඩියේ මෙන්න මේ අකුරු අපිට ඒ දන්නේ නැත්නම් ඒ වෙනුවට අපිට අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දෙයක්. එතකොට අපි a කියලා ගත්තොත් මේ 10 වසරේ ළමයි. එතකොට මේ a කියන්නේ ඒ බීජීය ප්‍රකාශනයේ තියෙන පදයක්. හරිද? දැන් බලන්න මෙතන පොඩ්ඩක්. වෙළඳසැලක විකිණීමට ඇති කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන නොදනි. අපි දන්නේ නැහැ. ඒකේ කැනේ ගෙඩි කීයක් තියෙනවද කියලා. ඉතින් ඒ වෙලාවට අපි මොකද කරන්නේ? එම ගෙඩි ගණන දැක්වීමට අඤ්ඤාත පදයක්. ඒතර මේ අඤ්ඤාත පදයක් කියන්නේ නොදන්නා පදයක් කියන එක. හොඳේ? අඤ්ඤාත පදයක් යොදා ගන්නවා. ඒ අඤ්ඤාත පදේ තමයි මොකද්ද මේ? ඒ ඉංග්‍රීසි හෝඩියේ තියෙන අක්ෂරයක් මොනවා හරි අක්ෂරයක් අපි යොදා ගන්න. එතකොට දැන් මම මෙතනදී ඒ කැනේ ඇති ගෙඩි ගණන x කියලා තමයි ගත්තේ. ඔයගොල්ලන්ට කැමති අකුරක් පාවිච්චි කරගන්න. දැන් මම අරගෙන තියෙන්නේ x කියන අකුර. ඔයාලට කැමති නම් a ගන්න, නැත්නම් b ගන්න, c ගන්න. ඒ වගේ මම ගත්තා x කියලා ඒ කැනේ තියෙන ගෙඩි ගණන. හොඳයි. එතකොට සමන් කියන එක්කෙනා දැන් යනවා මේ වෙළඳසැලට. සමන් ගිහිල්ලා එයා ගෙඩි 12ක ඇවරියක් මිලදී ගන්නවා. මුදලාලිට කියනවා මුදලාලි මෙන්න මේ ඇවරි ගලලා මේ ඇවරියක් තියෙනවා ගෙඩි 12ක් තියෙනවා. මට මෙන්න මේ ඇවරිය කපලා දෙන්න කියලා එයා කියනවා. දැන් එයා ඒ ඇවරිය මිලදී අරගෙන එයා යනවා. හරි. ගෙඩි 12ක ඇවරියක් මිලදී ගත්තා. එතකොට මේ බලන්න ඒ විට කැනේ ඉතිරි ගෙඩි ගණන සඳහා බීජීය ප්‍රකාශනයක් ලියන්න. එහෙනම් දැන් අරන් ගියාට පස්සේ දැන් මුදලාලි ළඟ තියෙනවනේ ඉතිරි කෙහෙල් ගෙඩි ටික කැනේ. අන්නේ ඉතිරි කෙහෙල් ගෙඩි සඳහා බීජීය ප්‍රකාශනයක් ලියන්නලු කෙහෙල් ගෙඩි ගණන සඳහා. දැන් අපි හිතමු මෙහෙම. අපි හිතමු ඔය කෙහෙල් කැනේ ගෙඩි අපි දන්නවා කියලා 200ක් තියෙනවා කියලා. නිකන් හිතමුකෝ. එතකොට දැන් මෙයා 12ක් අරන් ගියාම ඉතිරි වෙන්නේ කොච්චරක්ද? එතන හොයන්නේ කොහොමද? ඉතිරි ගාන 200ක් තියෙනවා නම් කියන්නේ ඉතිරි ගාන හොයන්නේ 200න් අර 12 අඩු කරනවානේ. ඒතර 188ක් නේද ලැබෙන්නේ. ඒතර අපිට සංඛ්‍යාත්මක උත්තරයක් ගන්න පුළුවන් කැනේ ගෙඩි ගාන හරියටම දන්නවා. දැන් එතකොට 200 න්නේ 12ක් අඩු කරේ. දැන් කැනේ තිබ්බ ගෙඩි ගාන x නේ. එහෙනම් අපි මේකට උත්තරේ ගන්න x වලින් 12ක් අඩු කරනවා. තේරෙනවද? බීජීය ප්‍රකාශනයක් ලියන්න. x අඩු කිරීම 12. මේක තමයි එතකොට උත්තරේ. දැන් 200ක් තිබ්බනම් කැනේ 200 අඩු කිරීම 12න් අපි උත්තරය අරන් දෙනවා. ඒතර අපි කැනේ තියෙන ගෙඩි ගන්න දන්නේ නැත්තේ අපි x කියලා නෙගත්. එහෙනම් කැනේ දැන් ඉතුරු වෙලා තියෙන ගෙඩි ගන්න කියන්නේ x අඩු කිරීම 12. මෙන්න මේ වගේ දෙයක් තමයි මේ බීජීය ප්‍රකාශනවල. එතකොට දැන් මේ x ඍණ 12 කියන්නේ බීජීය ප්‍රකාශනයක්. x කියන්නේ පදයක්. මේ 12 කියන්නේ පදයක්. ඒතර මේ බීජීය ප්‍රකාශනයේ තියෙන පද මොනවාද? එක පදයක් x, එක පදයක් 12. අපි කියනවා ඒවට බීජීය ප්‍රකාශනයේ තියෙන පද කියලා. පැහැදිලිද? අපි බලමු දැන් මේ වගේ
මේ හැඳින්වීම සඳහා මම ගොඩක් දේවල් ලිව්වා. අපි බලමු දැන් තවදුරටත් මේ ගැන කතා කරමු. දැන් අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් බලමු මේ 2x කියන එකේ තේරුම කොයි ආකාරයටද ඔයගොල්ලන්ට තේරෙන්නේ? මොකද්ද මේ 2x කියන්නේ? මම ඊතල දෙකක් ගහලා තියෙන්නේ මේක අපිට පුළුවන් දෙවිදිහකට කියන්න. දැන් ඔයගොල්ලෝ දන්නේ මොන විදිහටද? අන්න හරි. මොකද්ද? 2 ගුණ කිරීම x කියන එක. එතකොට අපි 2 ගුණ කිරීම x කියන එක ලියන්නේ 2x කියලා. එහෙම නැත්නම් අපිට තවත් විදිහක් පුළුවන්. 1x එකතු කිරීම 1x. එතකොට එකතු කරාම 2x. මේ වගේ අපි මේ පොඩි දේවල් දැනගෙන ඉන්න ඕනේ මේ පාඩම කරනකොට. ඒකින්ද තමයි මම ඉස්සෙල්ලාම මේක කිව්වේ. x කියන එක 2කින් ගුණ වෙනවා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් 1x උයි 1x උයි එකතු කරාම 2x එන්නේ. හරි. දැන් අපි බලමු අපිට කියනවා දැන් VGA ප්‍රකාශන ලියන්න කියලා. මම මේ හැම කොටසකම මේකට VGA ප්‍රකාශන ලියන්න මේකට VGA ප්‍රකාශන ලියන්න කියලා කියන්නේ නැහැ. මම මේ උඩින් දැන් මාතෘකාව දාලා තිනවා. මේ හැම එකකටම දැන් අපි ලියන්න යන්නේ VGA ප්‍රකාශන. පැහැදිලිද? මේකේ පළවෙනි කොටසට කියනවා මම මෙහෙම. ඇපල් ගෙඩියක මිල රුපියල් A. අපි දන්නේ නැති හින්දා ඇපල් ගෙඩියක මිල රුපියල් A. එහෙනම් ඇපල් ගෙඩි පහක මිල කීයද? දැන් ගෙඩියක මිල දන්නවනම් ගෙඩි පහක මිල හොයන්න ඕගොල්ලෝ දන්නවනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? A ගුණ කරන්න ඕනේ ඇපල් ගෙඩියක මිල A නේ. පහක මිල හොයන්න A ගුණ කරන්න ඕනේ 5ෙන්. A ගුණ කරන්න ඕනේ 5ෙන්. A කියන්නේ රුපියල් කොච්චරද? 5යි A. ඒතර මේක 2x වලින් ගුණ කරනවා. ඒ කියන්නේ x 2කින් ගුණ කරත් එකමයි. 2යි x එන්නේ. ඒ වගේ A 5ෙන් ගුණ කරත් එකයි 5 A වලින් ගුණ කරත් එකයි. 5යි A. ඒ තමයි එක ඇපල් ගෙඩි පහක මිල තමයි මේ තියෙන්නේ. 5යි A කියන්නේ. දැන් මෙතන දෙවෙනි කොටසෙන් කියනවා අහනවා මෙහෙම. අන්නාසි ගෙඩියක මිල. අන්නාසි ගෙඩිය ලොකුයිනේ. මිල වැඩිනේ. අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩි පහක මිලටත් වඩා රුපියල් 10කින් වැඩිලු. දැන් ඇපල් ගෙඩි පහක මිල මේ තියෙන්නේ. නේද? අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩි පහක මිල කියන්නේ මේකනේ. ඇපල් ගෙඩි පහක මිලටත් වඩා රුපියල් 10ක් වැඩිලු. එතකොට මොකද්ද VGA ප්‍රකාශනය? ඇපල් ගෙඩි පහක මිලටත් වඩා රුපියල් 10ක් වැඩි. ඇපල් ගෙඩි පහක මිල 5යි නේ. එහෙනම් ඒටත් වඩා රුපියල් 10ක් වැඩි. ඒතර ඒක අපි ලියන්නේ 5යි ඒට වඩා රුපියල් 10ක් වැඩි. කියන්නේ 5යි ඒට තව 10ක් එකතු කරනවා. නේද? ඇපල් ගෙඩි පහක් මිල රුපියල් 60 නම් ඊටත් වඩා රුපියල් 10ක් වැඩි කියන්නේ මේක 70ක් වෙනවා. ඒක 10ක් එකතු වෙන්න ඕනේ නේ. හරිනේ පැහැදිලිද? රයිට්. ඊට බලන්න මේ වගේ අපි හොඳට තේරුම් ගත්තොත් ඉතාමත්ම සරල පාඩමක් මේක. අපි බලමු තව ගානක්. කඩහිමියෙකු පාන් ගෙඩියක් රුපියල් B බැගින්. ඒ කියන්නේ එක ගෙඩියක් රුපියල් B තමයි වටිනාකම. පාන් ගෙඩි එකක මිල රුපියල් B. පාන් ගෙඩියක් රුපියල් B බැගින් පාන් ගෙඩි 12ක් මිලට ගන්න. ඒ කඩහිමියා පාන් ගෙඩි 12ක් මිලට ගන්න. එයා අරගෙන ඒ ගානට විකුණන්නේ නැහැ නේද? චූටි ලාභයක් තියාගෙන තමයි විකුණන්නේ. එයා මොකද කරන්නේ? පාන් ගෙඩියකින් රුපියල් 3ක් ලාභ ඇතිව විකුණනවා. කියන්නේ එක ගෙඩියකින් රුපියල් 3 ගානේ ලාභ තියාගෙන මෙයා විකුණනවා. පළවෙනි කොටසෙන් අහනවා මොකද්ද? කඩහිමියා පාන් වලට ගෙවූ මුදල. දැන් කඩහිමියා කඩේට පාන් ගේනවනේ. ගෙනල්ලා එයාට කොච්චරක් වියදම් වෙනවද කියලා අහනවා. ඉතින් අපි ඒක හොයන්නේ කොහොමද? එක පාන් ගෙඩියක් රුපියල් B ගානේ ගන්නෙ. එයා ගන්නවා පාන් ගෙඩි කීයක්ද? 12ක්. එතකොට එහෙනම් පාන් ගෙඩි වලට යන වියදම කොච්චරක්ද කඩහිමියාට? මේ B කියන එක 12න් ගුණ කරන්න ඕනේ. උත්තරේ මොකද්ද? රුපියල් රුපියල් B වගේ 12ක් තියෙනවනේ. පාන් ගෙඩි 12ක්ම ගන්න ඕනේ. එතන 12යි B නේ. 12යි B. ඒ පාන් වලට ගිය වියදම. ඊට පස්සේ මෙයා පාන් ගෙඩියක් එක ගෙඩියකින් රුපියල් 3ක් ලාභ තියාගෙන විකුණන්නේ. ඉතින් මෙතන අහනවා දෙවෙනි ප්‍රශ්නයට
පාන් ගෙඩියක් විකුණු මිල කීයද? ඒතර එක පාන් ගෙඩියක් විකුණු මිල කීයද කියලා අහනවා. ඒතර එක පාන් ගෙඩියක් එයා අරගත්තේ කීයටද? එක පාන් ගෙඩියක් එයා එකක් ගත්තේ රුපියල් B ගානේ නේද? එහෙනම් එයා එක පාන් ගෙඩියකින් රුපියල් 3ක් නේද ලාභ තියාගෙන විකුණන්නේ. එහෙනම් පාන් ගෙඩිය විකුණුවේ කීයටද? එක පාන් ගෙඩියක වටිනාකම රුපියල් B. එයා ගත්තේ. එතකොට හැම පාන් ගෙඩියකින්ම රුපියල් 3 ගානේ තියාගෙන එයා විකුණනවානේ. ඒතර එක පාන් ගෙඩියක් විකුණන්නේ කීයද? අර ගත්තු මිලට වඩා රුපියල් 3ක් වැඩි ඉන්නේ. ඒ කියන්නේ B එකතු කිරීම 3. රුපියල් B එකතු කිරීම 3. රුපියල් B එකතු කිරීම 3. ඒතර එක පාන් ගෙඩියක් විකුණන්නේ මේ ගානට. ඒතකොට එයාට ගත්ත B වලට දැන් රුපියල් 3ක් ලාභ තියෙනවනේ එතකොට. ඊළඟට කියනවා පාරිභෝගිකයි. කවුද මේ පාරිභෝගිකයා කියන්නේ? පාරිභෝගිකයා කියන්නේ කවුද? ඒ මුදලාලිගෙන් බඩු ගන්න එන මිනිස්සු. නේද? පාරිභෝගික. පාරිභෝගිකයේ පාන් ගෙඩියකුයි, ඒ කියන්නේ කඩේට යනවා කවුරු හරි ගිහිල්ලා මුදලාලිට කියන පාන් ගෙඩියකුයි කිලෝ එකක් රුපියල් 80ක් වූ සීනි ග්‍රෑම් 500ක් තමයි ගන්න යා. කිලෝ එකක් රුපියල් 80 නම් සීනි ග්‍රෑම් 500ක මිල කීයද? කිලෝග්‍රෑම් එකක් රුපියල් 80යි සීනි. එහෙනම් ග්‍රෑම් 500ක මිල රුපියල් කීයද? 40යි නේද? එතකොට එයා සීනි 500ක්කුත් ගන්නවා, පාන් ගෙඩියකුත් ගන්නවා. එතකොට එයාට කීයක් එයාට මිලදී ගන්න යන මුදල කීයද කියලානේ අහන්නේ. එතකොට එයා දැන් පාන් වලටයි සීනි වලටයි යන වියදම එකතු කරන්න ඕනේ නේ. මට කියන්න පාන් ගෙඩිය සඳහා එයාට රුපියල් කීයක් යනවද? එයාට පාන් ගෙඩියට රුපියල් කීයක් දෙන්න වෙනවද? එක පාන් ගෙඩියක් ගත්තා නම් B ධන 3ක් දෙන්න වෙනවා නේ. B ධන 3ක් දෙන්න වෙනවා. සීනි 500ට කොච්චරක් දෙන්න වෙනවද රුපියල්? 80ද 40ද? ග්‍රෑම් 500 නේ ගන්න. සීනි වලට එයාට රුපියල් 40ක් දෙන්න. ඒතර මෙන්න මේක තමයි උත්තරේ නේ. මේක තා චුට්ටක් සුළු වෙනවා නේ. ඇයි මෙතන තියෙනවා එක જાතිය පද දෙක සජාතිය පද දෙකක් තියෙනවා. B අඩංගු පද එකයි තියෙන්නේ. 3යි 40යි එකතු කරත හැකි අපිට. එතකොට එනවා උත්තරේ B එකතු කිරීම 43. ඒ කියන්නේ මෙන්න මෙච්චර මුදලක් තමයි මුදලාලිට මේ එන පාරිභෝගිකයා විසින් දෙන්නේ. එතකොට මුදලාලි පාන් ගෙඩියකුයි සීනි 500කුයි ඒ පාරිභෝගිකයාට දෙනවා. දැන් බලන්න මේ VJ ප්‍රකාශනයක් අපිට ලැබුණේ. මේකේ B කියන්නේ එක පදයක්, 43 කියන්නේ තව පදයක්. VJ ප්‍රකාශනයක් ලැබුණා. මේසයක් තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ මේසය කියලා හිතන්නකෝ. ඒ මේසයේ දිග මීටර් 2කට වඩා සෙන්ටිමීටර් K ප්‍රමාණයක් වැඩිලු. මීටර් 2කටත් වඩා සෙන්ටිමීටර් K ප්‍රමාණයක් වැඩිලු. ඒතර බලන්න අතන K කියන්නේ සෙන්ටිමීටර් වලින්. මෙතන තියෙන්නේ මීටර් 2කට වඩා කියලා. එතකොට දැන් මේ VJ ප්‍රකාශනයේ ලියනකොට දිග ලියනකොට එක කෑල්ලක් මීටර් වලින් අනිත් කෑල්ල සෙන්ටිමීටර් වලින් තියලා බෑ. තේරුණාද? එහෙනම් මට කියන්නකෝ මීටර් 2කට සෙන්ටිමීටර් කීයක් තියෙනවද? මීටර් 2කට සෙන්ටිමීටර් කීයක් තියෙනවද? 200යි නේ. ඒ කියන්නේ දැන් මෙහෙමනේ කියන්නේ දැන් මේ කියන හිතන්නකෝ දැන් මේක දිග කියලා මේ මේසේ. දිග මෙතනලා මෙතනට මීටර් 2යි. ඉතුරු ටික K. ඔහොමනේ ඔය කියන්නේ දිග මීටර් 2කටත් වඩා සෙන්ටිමීටර K ප්‍රමාණයක්. දැන් මේ K වලගේ දීලා තියෙන සෙන්ටිමීටර. මෙතන මීටර මෙතන සෙන්ටිමීටර. එතකොට දැන් මේ අහන්නේ මේසේ සම්පූර්ණ දිග කීයද කියලානේ. එතකොට මොකද කරන්නේ? අපි දැන් උත්තරේ ලියන්න ඕනේ එක්ක මීටර වලින් එක්ක සෙන්ටිමීටර වලින්. අපිට සෙන්ටිමීටර ලියන එක ලේසිනේ. මොකද මීටර දෙකට තියෙනවා සෙන්ටිමීටර කීයක්ද? 200 ධන K කියලා අපිට ලියන්න පුළුවන්. මීටර 2 සෙන්ටිමීටර වලින් K සෙන්ටිමීටර වලින්. පැහැදිලිද? 200 ධන K. ඔන්න ඔවත් හොඳට මීටරයට දාගන්න. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම. මේ මේසේ පළල තියෙනවානේ. මේ පළල
දිගට වඩා සෙන්ටිමීටර් 50ක් අඩුයිලු. මේ මේසේ පළල ඒ මේසේ දිගට වඩා සෙන්ටිමීටර් 50ක් අඩුයිලු. මේකට වඩා මේ දිගනේ මේකට වඩා සෙන්ටිමීටර් 50ක් අඩුයිලු. එහෙනම් මේසේ පළල සඳහා k අඩංගු වීජීය ප්‍රකාශනයක් ලියන්න. දැන් මෙතන වීජීය ප්‍රකාශනය එන්නේ අනිවාර්යෙන් k අඩංගු වෙලා නේ. k අකුරනේ තියෙන්නේ අපිට. එතකොට දැන් මේකේ පළල සඳහානේ අපිට ලියන්න. දැන් පළල කොච්චරද වෙන්නේ එහෙනම්? මේකට වඩා සෙන්ටිමීටර් 50ක් අඩුයි කියලා. එහෙනම් මොකද උත්තරේ? 200 එකතු කිරීම k වලින් තව 50ක් අඩු වෙන්න ඕන. නේද? උත්තරේ එන්නේ සෙන්ටිමීටර වලින්. සෙන්ටිමීටර් 50ක් නේ අඩු වෙන්නේ. දිගට වඩා සෙන්ටිමීටර් 50ක් අඩුයි. එහෙනම් මේ තියෙන දිගට වඩා සෙන්ටිමීටර් 50ක් අඩුයි. මේක චුට්ටක් සුළු වෙනවා. මොකද්ද සුළු වුණාම? 200න් 50ක් අඩු කරගත්ත හැකි නේද අපිට? 200න් 50ක් අඩු කරාම 150. 150 එකතු කිරීම k. ඒතර මේ දෙක එකතු කරන්න බෑ අපිට. k දන්නේ නැහනේ. තේරුණාද? ඒතර උත්තරේ ඕක තමයි වීජීය ප්‍රකාශනය වෙයි තියෙන්නේ. අපිට වීජීය ප්‍රකාශනයක් තමයි දෙන්න පුළුවන්. k අඩංගු. රයිට්? අමාරු නෑ නේද? බලන්න තව ගන්න. හොඳයි අපි බලමු. මේ වෙලෙත් වීජීය ප්‍රකාශන ලියන්න තමයි තියෙන්නේ. a මෙන් 3 ගුණයකට වඩා 5ක් වැඩි සංඛ්‍යාව. ඒ වගේ 3 ගුණයක් කියන්නේ එතකොට 3යි නේ. a මෙන් 3 ගුණයක් කියන්නේ 3යි. ඒකටත් වඩා 5ක් වැඩි සංඛ්‍යාව. එතකොට උත්තරේ මොකද්ද? 3යි එකතු කිරීම 5. 3යි එකතු කිරීම 5. හරි. a මෙන් 3 ගුණයක් කියන්නේ 3යි නේ. ඒකටත් වඩා 5ක් වැඩි කියන්නේ එකතු කිරීම 5. ඊළඟට කියනවා x මෙන් හරි අඩකට, ඒ කියන්නේ x මෙන් හරි අඩක් කියන්නේ භාගයක් කියන එක. x වලින් භාගයක්. x මෙන් හරි අඩකට 5ක් වැඩි සංඛ්‍යාව. x මෙන් හරි අඩක් කියන්නේ මොකද්ද? x බෙදීම 2යි. x මෙන් හරි අඩක් කියන්නේ ඒකට වඩා 5ක් වැඩිලු. ඒකට වඩා 5ක් වැඩි කියන්නේ එකතු කිරීම 5. ඒතර තමයි සංඛ්‍යාව. x මෙන් හරි අඩකට 5ක් වැඩි සංඛ්‍යාව. හරි. ඊළඟට කියනවා මේ පාන් ගෙඩියක මිල රුපියල් p නම් පාන් කාලක මිල කීයද? කාලක් කියන්නේ මොකද්ද? 4න් පංගුව. එහෙනම් පාන් ගෙඩියක් රුපියල් p නම් පාන් කාලක මිල කොච්චරද? රුපියල් p බෙදීම 4යි. නේ? පාන් කාලක මිල කියන්නේ ඒක 4න් බෙදන්න ඕන. ඊළඟට කියනවා මෙහෙම. දැන් පාන් කාලක මිල මේ තියෙනවා මෙතන. දැන් යනවා එක්කෙනෙක්. එයා ගිල්ලා පාන් කාලකුයි පාන් කාලක් හා රුපියල් 30 පරිප්පු 200ක් ගන්නවා. පාන් කන්න පරිප්පුත් ගන්නවා. රුපියල් 30යිලු පරිප්පු 200. එතකොට එයා ගෙවන මුදල කීයද කියලා අහනවා. එතකොට පාන් වලට ගෙවන්න ඕනේ කොච්චරද? මෙච්චරක්. පරිප්පු වලට ගෙවන්න ඕනේ කොච්චරද? 30ක්. එහෙනම් මේ දෙක එකතු කරාම එයා ගෙවන මුදල වෙනවා. එතකොට රුපියල් මේ p බෙදීම 4ට තව රුපියල් 30ක් අපි එකතු කරාම අපිට ලැබෙනවා එයා ගෙවන මුළු මුදල සඳහා වීජීය ප්‍රකාශනය. හරිද? තේරුණා නේද? ඊළඟට බලන්න. ඍජු කෝණාශ්‍රයක දිග මීටර් L වේ. මේ ඍජු කෝණාශ්‍රයේ දිග මීටර් L. එහි පළල මේකේ පළල හරිද? දිගෙන් අඩකට වඩා, ඒ කියන්නේ මේ දිගෙන් හරි භාගයකට වඩා. ඒ කියන්නේ අර දිග දැන් මං කිව්වේ L කියලානේ. ඒ කියන්නේ L ගෙන් භාගයකට වඩා මීටර් 2ක් අඩුයි. ඒ කියන්නේ මේ දිග දෙකෙන් බෙදුවාම එන උත්තරයටත් වඩා මීටර් 2ක් අඩුයි. ඒ කියන්නේ දිගෙන් භාගයකටත් වඩා මීටර් 2ක් අඩුයි. ඕක නේද? දිග මීටර් L. එහි පළල දිගෙන් අඩකට වඩා, ඒ කියන්නේ දිගෙන් අඩක් කියන්නේ L බෙදීම 2 අඩකට වඩා මීටර් 2ක් අඩුයිලු. එතකොට අපිට ලැබෙන්නේ මෙන්න මේ වීජීය ප්‍රකාශනය. ඒතර අපිට උත්තරේ මීටර වලින් ලැබෙනවා. බලන්න ලස්සන ප්‍රශ්න ටිකක් නේද? වීජීය ප්‍රකාශන. දැන් මේවා ඔයගොල්ලන්ට පුළුවනි වීඩියෝ එක පෝස් කරලා මේවා සටහන් කරගන්න. ලස්සනට තියෙන. තේරෙනවද?
ඔන්න තවත් ලස්සන ප්‍රශ්න දෙකක්. බලන්න මේ ප්‍රශ්න වලින් මොනවද කියන්නේ කියලා. සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් y වෙනවා. 1 කිලෝ එකක් සීනි රුපියල් y. එයා ගන්නවා සීනි කිලෝග්‍රෑම් භාගයකුයි සීනි කිලෝග්‍රෑම් භාගයක් මිලට ගන්න හැබැයි. 1 කිලෝ එක මිල තමයි y කියන්නේ. එයා සීනි කිලෝග්‍රෑම් භාගයක් මිලටගෙන රුපියල් 100ක් දෙනවා මුදලාලිට. රුපියල් 100ක් දුන්නාම එයාට ආපසු ලැබෙන ඉතිරි මුදල තමයි යහන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයාලා ගන්නවා දැන් සීනි. හරිද? අපි තමු ඔයාට ගියේ සීනි වලට ගියේ ගත්තු කොච්චර ප්‍රමාණයක් හරි රුපියල් 60ක් ගියේ කියලා. එතකොට ඔයා රුපියල් 100ක් මුදලාලිට දුන්නොත් ඔයාට ඉතුරු කීයක් හම්බ වෙනවද? සීනි වලට ගියේ රුපියල් 60 නම් 100ක් දුන්නොත් ඉතුරු කීයක් හම්බ වෙනවද? 100ෙන් අඩු කරන්න ඕනේ අර 60. ඒ කියන්නේ අර ගියේ 100ෙන් අඩු කරන්න ඕනේ අර ගියේ වියදමනේ. එහෙනම් අපි දැන් මෙතනත් කරන්න ඕනේ 100ෙන් අඩු කරන්න ඕනේ අර ගියේ වියදම. දැන් 60 කියලා කිව්වට දැන් අපි දැන් දන්නේ නැහැනේ 60. දැන් මෙතන තියෙන්නේ කිලෝ එකක් රුපියල් y නම් එයා ගන්නේ සීනි කිලෝග්‍රෑම් කීයක්ද? භාගයක්. ඒ කියන්නේ එයාට යන්නේ මුදල කොච්චරද සීනි වලට? රුපියල් y යනවද? නෑ කිලෝ එකක් නෙවෙයි. එහෙනම් කිලෝ භාගයට යන්නේ y බෙදීම දෙකක් නේ. ඒතර එයාට y බෙදීම දෙකක මුදලක් තමයි වැය වෙන්නේ. එහෙනම් ඒ වැය වෙච්ච මුදල අඩු කරමු අපි 100ෙන් අඩු කරමු y බෙදීම දෙක. එතකොට එයාට ඉතිරි මුදල ලැබෙනවා. සීනි වලට ගිය මුදල නෙමෙයි තියෙන්නේ y බෙදීම දෙක කියන්නේ. එතකොට 100ෙන් මේක අඩු කරමු. අපිට රුපියල් කීයක්ද කියලා එතකොට ලැබෙනවා. වීජීය ප්‍රකාශනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ මේ සියලු කොටස් වල. රයිට්. ඊළඟට පැන්සල් 12ක මිල රුපියල් x වේ. පැන්සල් 12ක්ම ගන්න යන්නේ රුපියල් x. එහෙනම් එක පැන්සලක් කීයද? මොකද කරන්න? පැන්සල් 12ටම ගිය වියදම දන්නවා නම් එක පැන්සලක මිල හොයන්න 12න් බෙදන්න ඕනේ නේ. පැන්සල් 12ටම යන්නේ රුපියල් x නේ. එහෙනම් එක පැන්සලක මිල හොයන්න x බෙදන්න ඕනේ කීයෙන්ද? 12න්. මේ ආවේ එක පැන්සලක මිල. හොඳේ? පැන්සල් 12ම මිල x නම් එක පැන්සලක මිල කියන්නේ x කියන මුදල රුපියල් මේ 12න් බෙදන්න ඕනේ. ඊළඟට දැන් මෙයා ගන්නෙ මොනවද? පැන්සල් දෙකකුයි රුපියල් 10යි මකන කෑල්ලකුයි. පැන්සල් දෙකකුයි රුපියල් 10යි මකන කෑල්ලකුයි ගන්න යාට ගෙවන්න ඕනේ මුදල. ඒ කියන්නේ පැන්සල් මෙතන එන්න ඕනේ එකතු වෙන්න ඕනේ මොනවාද? පැන්සල් දෙකට යන මුදලයි මකන කෑල්ලට යන මුදලයි. මකන කෑල්ල නම් 10යි නේ. ඒතර පැන්සල් වලට යන මුදල කොච්චරද? පැන්සල් ගන්න කීයක්ද? දෙකක් ගන්න. මේ තියෙන්නේ එක පැන්සලක වටිනාකමනේ. නේද? මේ තියෙන්නේ එක පැන්සලක වටිනාකම. ඒතකොට පැන්සල් දෙකක් ගන්නවා නම් අපි කොහොමද කරන්න ඕනේ? මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ. මෙන්න මුදල්. මේක පොඩ්ඩක් සුළු වෙනවා. ඔයගලන්ට කලින් පාඩමක කියලා දුන්නා නේද? දැන් මේ වගේ එකක් සුළු කරන්න හැටි. මේ හරේ 12 තියෙන්නේ ලවේ 2 තියෙන්නේ. එතකොට මේ හරේ තියෙන 12 ලවේ තියෙන තුල්ලේ භාග දැනුම. මේකත් දෙකෙන් බෙදෙනවා මේකත් දෙකෙන් බෙදෙනවා. එතකොට මේක දෙකෙන් බෙදුවාම මෙතනට 1යි මේක දෙකෙන් බෙදුවාම මෙතනට 6යි. හරිද? එතකොට මෙතන එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? x එකෙන් ගුණ කළාම උඩට x යටට 6 නේද? x බෙදීම 6. මේ කොටස සුළු කරාම එන්නේ. තුල්ලේ භාග දැනුමෙන් මේකත් දෙකෙන් බෙදුවා මේකත් දෙකෙන් බෙදුවා. එතකොට x බෙදීම 6 ධන 10. ඔන්න මුදල. රුපියල් x බෙදීම 6 ධන 10. පැහැදිලිද? රයිට්. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ මම දීලා තියෙන මෙන්න මේ වීජීය ප්‍රකාශන ටික වචනෙන් විස්තර කරන්න. දැන් බලන්න පළවෙනි එක තියෙන්නේ 2x එකතු කිරීම 8. ඒකට කොහොමද මේක වචනෙන් විස්තර කරන්නේ? මොකද වෙලා තියෙන්නේ x ට. x අගය දෙකෙන් ගුණ වෙලා නේද? නේද? එතකොට අපි ලියනවා
x හි අගය මෙන් දෙගුණයට x හි අගය මෙන් දෙගුණයට තවත් 8ක් එකතු වෙන්න ඕනේ නේ. 8ක් වැඩි නේද? 8ක් තව එකතු වෙන්න එපා. x හි අගය මෙන් දෙගුණයට 8ක් වැඩි අගය නේද? x හි අගය මෙන් දෙගුණයට 8ක් වැඩි අගය තමයි වෙ තියෙන්නේ. ඊළඟට එනම් මේක කොහොමද ලියන්නේ? x හි අගය මෙන් 3 ගුණයට x හි අගය මෙන් 3 ගුණයට ඔව් x හි අගය මෙන් 3 ගුණයට 15ක් අඩු අගය 15ක් අඩු අගය. එතකොට මේක මොකද්ද? 4ෙන් බෙදලා තියෙනවා. එතකොට p වල p හි අගයෙන් කාලක් නේද? අපි මේ 4ෙන් පංගුවකට කියන්නේ කාලක්. p හි අගයෙන් කාලකට වඩා 4ක් අඩු අගය. p හි අගයෙන් කාලකට වඩා 4ක් අඩු අගය. p හි අගයෙන් කාලකට වඩා 4ක් අඩු අගය. මෙතන කාල කියන වචනේ පාවිච්චි නොකරත් ප්‍රශ්නයක් නැහැ. p හි අගය 4ෙන් බෙදා එන පිළිතුරට වඩා 4ක් අඩු අගය කියලා හැම නැත්තම් කියන්න වෙනවා නේ. තේරුණාද? කාල කියන එක ඒතකොට ලේසියිනේ අපිට. මේක මොකද්ද? මේක ඇවිල්ලා 20ට වඩා මෙතන මේ මෙන්න මේ 5p ප්‍රමාණයක් අඩුයි නේ. ඒතර අපි ඒක කොහොමද ලියන්නේ? 20ට වඩා p හි අගය මෙන් 5 ගුණයක් අඩු. p හි අගය මෙන් 5 ගුණයක් අඩු අගය. 20ට වඩා p හි අගය මෙන් 5 ගුණයක් අඩු අගය තමයි මේ තියෙන්නේ. දැන් මේකෙන් 5p අඩු කරනවා කියන එක. දැන් මෙතන මේක ඇවිල්ලා අපි කොහොමද කියන්නේ? දැන් මේ මොකද වෙලා තියෙන්නේ? y හි අගය 5ෙන් බෙදලා තියෙනවානේ. y හි අගය 5ෙන් බෙදලා ඊට වඩා එකක් අඩු අගය. එතන අපි කාල කියන වචනේ දැක්කද? එතන 4ෙන් පංගුව කියන්නේ කාල කියලා පාවිච්චි කර දැන් 5ෙන් පංගුවට එහෙම වචනයක් නැහැනේ. අන්න 8 තිබ්බනම් යට අරික් කාල කියලා කියන්නේ තිබ්බ 8ෙන් පංගු කියන්නේ අරික් කාලනේ. හරිද? එහෙනම් අපි මේක ලියනවා. y හි අගය 5ෙන් බෙදා y අගය 5ෙන් බෙදා ඊට එකක් අඩු අගය. ඉතින් මේවා මේ කියන්නේ ඇයි? ඇත්තටම බීජීය ප්‍රකාශන ඔයගොල්ලෝ ලොකු පන්ති වලට එනකොට මේක මේ විදිහට කියව ගන්න අපි දැන් හුරු වෙලා තිබ්බාම ලොකු ගණන් හදන්න හරි ලේසි. ඒකයි මේ 7 වසරේදී මෙහෙම උගන්වන්නේ. තේරුණාද? ඒතර අපි ලොකු පන්ති වලට එනකොට මේක ඇවිල්ලා ගණන් ගන්නේවත් නැහැ. මේවා දන්නවා අපි. හරිද? ඒක අන්නේම ඉගෙනගෙන තියාගන්න. හොඳයි. දැන් අපි බලමු ඉස්සෙල්ලා අපි හදපු වෙලේ අඤ්ඤාත පද නොදන්න පද අඤ්ඤාත පද එකයිනේ තිබ්බේ. දැන් අපි අඤ්ඤාත පද දෙකක් සහිත බීජීය ප්‍රකාශන ගොඩනගන හැටි බලමු. ඒ කියන්නේ නොදන්න පද දෙකක් තියෙනවා. මේ බලන්න. A නම් සංඛ්‍යාවට වඩා B ප්‍රමාණයක් වැඩි සංඛ්‍යාව. ඉස්සෙල්ලා අපි කිව්වේ A නම් සංඛ්‍යාවට වඩා 5ක් වැඩි සංඛ්‍යාව. A නම් සංඛ්‍යාවට වඩා 5ක් වැඩි සංඛ්‍යාව ගුවම අපි ඒකතු කිරීම 5 කියලා ලියුවා. දැන් A නම් සංඛ්‍යාවට වඩා B ප්‍රමාණයක් වැඩි සංඛ්‍යාව මොකක්ද කියලා අහුවොත් එහෙම. එතකොට අපිට ලියන්න වෙන්නේ මොකද්ද? ඒකතු කිරීම B. දැන් බලන්න මේකේ නොදන්නා පද දෙකක් තියෙනවානේ.
A B. හරි. ඊළඟට බලන්නකො. P නම් සංඛ්‍යාවට වඩා Q ප්‍රමාණයක් කුඩා සංඛ්‍යාව. ඒ කියන්නේ අඩු සංඛ්‍යාව. P නම් සංඛ්‍යාවට වඩා Q ප්‍රමාණයක් කුඩා සංඛ්‍යාව කියන්නේ මොකද්ද සංඛ්‍යාව? P අඩු කිරීම Q. මේක තමයි උත්තරේ. නේද? දෙවෙනි එකට. ඊළඟට බලන්න තුන්වෙනි එක. පොල් ගෙඩියක මිල රුපියල් x. එක පොල් ගෙඩියක් රුපියල් x. එක හාල් කිලෝ එකක් රුපියල් y. හරිද? 1 කිලෝ එකයි. මේකෙත් ගෙඩියක මිල, මේකේ කිලෝ එකක මිල. දැන් මෙයා ගන්නවා පොල් ගෙඩි 4කුයි හා හාල් කිලෝ 3කුයි. එයාට කොච්චරක් වියදම් වෙනවද කියලා අහනවා. එතකොට එක පොල් ගෙඩියක් රුපියල් x නම් පොල් ගෙඩි 4ක් ගන්නකොට කීයක් යනවද රුපියල්? 4යි x යනවානේ. එක පොල් ගෙඩියක් x ගානේ පොල් ගෙඩි 4ක් ගත්තොත් එයාට යනවා වියදම 4යි x. ඒ වගේම 1 කිලෝග්‍රෑම් එකක් රුපියල් y ගානේ හාල් එයා හාල් කිලෝ 3ක් ගන්නවා. එතකොට එතනට යනවා 3යි y. එහෙනම් මේ දෙක එකතු කරාම එයාගේ වියදම එනවා. පොල් වලට යනවා 4යි ගෙඩි 4 හින්දා 4යි x. හාල් වලට යනවා කිලෝ 3ක් ගන්න හින්දා 3යි y. ඒතර මේ දෙක එකතු කරාම තමයි මුළු වියදම එන්නේ. අපි තව එක ගානක් බලමු. මම උඩ ගාන පොඩ්ඩක් මකනවා. අපි හිතමු මේම පුස්තකාලයක තියෙනවා සිංහල පොත් ගණන x. සිංහල පොත් ගණන x. අපි දන්නේ කීයක්ද කියලා x. ඒ වගේම ඉංග්‍රීසි පොත් ගණන y. ඉංග්‍රීසි පොත් ගණන y. එතන මේ පුස්තකාලේ තියෙන පොත් ටික ගණන් කරලා බැලුවාම සිංහල පොත් තියෙනවා x ප්‍රමාණයක්. ඔය x කියන එක ලොකු අගයක් වෙන්නේ නැති. අපි දන්නේ නැහැ කීයද කියලා. ඉංග්‍රීසි පොත් තියෙනවා y ප්‍රමාණයක්. right? දැන් කියනවා මෙහෙම. සිංහල පොත් වලින් භාගයක් දැක්කද? අර භාග කියලා දැම්මම ඒක භාග සංඛ්‍යාවක් වගේ. ඒතර භාගයක් කියන්නේ දෙකෙන් පංගුවක් කියන්නේ. සිංහල පොත් වලින් භාගයක් හා ඉංග්‍රීසි පොත් වලින් භාගයක්. හරිද? සිංහල පොත් වලින් භාගයක් හා ඉංග්‍රීසි පොත් වලින් භාගයක් සාහිත්‍ය පොත්ලු. සාහිත්‍ය පොත් වේ. ඒ කියන්නේ මේකේ තියෙන සාහිත්‍ය පොත් ඉංග්‍රීසි පොත් වලින් භාගිකුයි සිංහල පොත් වලින් භාගිකුයි ඉංග්‍රීසි පොත් වලින් භාගිකුයි ගත්තාම ඒ ටික ඔක්කොම සාහිත්‍ය පොත් කියලා කියනවා. හරිද? සාහිත්‍ය පොත් කියලා කියනවා. දැන් අපෙන් අහන්නේ එහෙනම් මේ පුස්තකාලේ තියෙන සාහිත්‍ය පොත් ගණන කීයද? ඔන්නෝමයි අහන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවද දැන් මම මේ ගණන් හැම එකක්ම ඔයගොල්ලෝ ඉස්සරහා මෙහෙම ලියන්න ගියා නම් ලොකු කාලයක් යනවනේ. ඒකයි මම පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා අර ඔක්කොම ලියන්න ඕනේ ටික ලියලා ඇවිල්ලා ටක් ගාලා ඇවිල්ලා ගණන් ටික හදන්න ලොකු කාලයක් යන්නේ නැහනේ. මම ඒක තමයි ඒ ක්‍රමය අනුගමනය කරන්නේ. දැන් තේරෙන මේක ලියන්න ගොඩක් වෙලා ගියා නේද? රයිට්. හොඳයි. කමන්න. පුස්තකාලයක සිංහල පොත් x තියෙනවා ඉංග්‍රීසි පොත් y තියෙනවා. එතකොට සිංහල පොත් වලින් භාගිකුයි ඉංග්‍රීසි පොත් වලින් භාගිකුයි ගත්තාම මේ ටික ඔක්කොම සාහිත්‍ය පොත්. එහෙනම් සාහිත්‍ය පොත් කීයක් තියෙනවද? දැන් තේරුණානේ ගාන. හොඳයි සාහිත්‍ය පොත් සිංහල පොත් වලින් භාගයක්නේ. ඒ කියන්නේ x බෙදීම 2යි. ඉංග්‍රීසි පොත් වලින් භාගයක් තියෙනවානේ සාහිත්‍ය පොත්. එහෙනම් y බෙදීම 2යි. මේ දෙක එකතු කරාම මෙන්න සාහිත්‍ය පොත් ගන්න. දැන් පැහැදිලිද? right. එහෙමනම් ළමයි තව මේ පාඩමේ
මම පළමු අධීරයට තමයි මේ ටික කියන්නේ. මේ පාඩම අපිට එක දවසකින් කරන්න බෑ. තව දවසකට එකකින් කොටසක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් ඕගොල්ලෝ මේ පළවෙනි අධීරයට මම පාර්ට් 1 යටතේ දුන්න මෙන්න මේ අද දවසේ කරපු මේ වීඩියෝ එක හොඳට බලලා තේරුම් ගන්න. රයිට්? මම ඊළඟ වීඩියෝ එක තව දවසකින් හෝ දෙකකින් දාන්නේ. එතකොට මේක හොඳට බලලා තියාගත්තොත් මම දාන පාර්ට් 2 යටතේ දාන එක ඕගොල්ලන්ට වැඩි වගේ තේරෙයි. එකපාර මේක බලන්නේ නැතුව ඒක බැලුවොත් මන් දන්නේ මම වග කියන්නේ. හරි? එහෙනම් මේක හොඳට බලලා තියාගන්න. එහෙමනම් ඕගොල්ලන්ගේ මේ මගේ අද දවසේ දැන් මුළු ලංකාවේ හැම තැනම කට්ටිය දැන් මගේ වීඩියෝස් බලනවානේ. ඉතින් අද අලුතෙන් බලන කවුරු හරි ඉන්නවා නම් තාම ඕගොල්ලන්ගේ අර subscribe button එක රතු පාට තියෙනවා නම් ඒක ක්ලික් කරලා subscribe කරන්න මගේ channel එක. එතකොට අර bell icon එකක් එයි දකුණු පැත්තෙන්. ඒකට ක්ලික් කරලා ඒකේ all දෙන්න. එතකොට ඕගොල්ලන්ට මම හෙට දවසේ දාන වීඩියෝස් තප්පරෙන් මම දාන මෙතනින් දානකොටම ඔයගොල්ලන්ට ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් ලැබෙයි. මෙන්න සිසිර සර් දැම්මයි කියලා වීඩියෝ එකක් අලුතෙන්. හොඳේ? එහෙමනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම අද ඔයගොල්ලන්ගෙන් සමුගෙන යන්න වෙනවා නේ. ආයිබෝවන්.